හොඳයි අයිබෝවන් සුබ දවසක් මේ පුතේ ඔයාලා හැමෝටම මැත්ස් ටුඩේ දින 300ට පහම ගණන් හදන අපේ පන්තිය තුල ඔගොල්ලෝ ගාව ගණිත කිරුල වැඩපොත මේ වෙද්දි තියෙන්න ඕනේ. මේකේ ඔගොල්ලෝ ක්‍රියාකාරකම පහ අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හැමෝම ටියුට් එක තුල සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියලා තියෙන්න ඕනේ. ලියලා නැත්නම් වීඩියෝ එක බලන්න එපා. වැඩක් නැහැ. රයිට් ඒ නිසා ටියුට් එක තුල සම්පූර්ණ උත්තර ලියලා ඉවර නම් රතු පාට පැන ගන්න ටියුට් එක උඩින් තියන්න. නමුත් මම මේ ඔයගොල්ලෝත් එක්ක කතා කරන කියා දෙන හැම විෂය කාරණාවක්ම ඔයගොල්ලෝ ඉස්ස තියෙන එකේ ලියන මම හැම දෙයක්ම ඔයාලගේ මැත්ස් ටුඩේ පොතේ ලියන්න ඕනේ. මැත්ස් ටුඩේ පොත හදපු නැති ළමෙක් කියනවා නම් මතක තියාගන්න. පොත හදන්න ඕනේ කොහමද? පිටු 200 කොටුවල CR පොතක් අරගෙන ලස්සට මේ පොත හදා ගන්න ඕනේ. දිගටම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට. හරි ලියන පොතේ යමු හැමෝම ලියන පොතේ උඩින්ම ලියන්න. ගණිත කිරුල. ඉතින් මැත්ස් ටුඩේ ජනවාරි 9-10 අද දවසේ අපි පාවිච්චි කරන තේමාව තමයි සංඛ්‍යානය. සංඛ්‍යානය තේමාව. සංඛ්‍යානික ඉරක් ගහලා වෙන්න. රයිට් අද පාඩම සඳහා එනම් අපේ ලියන පොත සූදානම්. රයිට් බලන්න. මුලින්ම අපිට පේපර් එකේ උඩින්ම දෙනවා සංඛ්‍යා සමූහයක්, දත්ත සමූහයක් දෙනවා. මේ දත්ත සමූහය මම පොඩ්ඩක් සටහන් කරගමු අපි හැමෝම ලියන පොතේ 28 26 28 28 29 30 28 26 හරි ඊට පස්සේ එළියමු ආයි 27 ඒවා දෙකක් තියෙනවා 27 27 27 ඊගා මේ ලියමු 28 ඒ ඉලක්කම් කියලා ලියන්නේ 26 ඊට පස්සේ ආපහු 25 24 24 25 25 ආපහු 26 27 28 ආපහු 28 27 26 ඔබට වෙන එකම වගේ ඉලක්ක සෙට් එකක් ලිය වෙන්නේ නේද 27 28 29 30 28 සහ 27 ඔන්න පරිස්සමෙන් ලියුව ඔක්කොම ටික 2යි 4යි 6යි 8යි 10යි ඉලක්කම් 30ක් තියෙනවා. රයිට් මේ දත්ත 30ක් තියෙනවා. අංකික අපේ ගන්න මේ දත්තවල පරාසය කියන්නේ. පරාසය කියන්නේ මේකේ ඉන්න වැඩි මිලක්කමයි අඩු මිලක්කමයි අතර වෙනස. මේකේ මම දැකපු ලොකු මිලක්කම තමයි 30. පොඩි මිලක්කම කියන්නේ 24. එහෙනම් අපි 30න් අඩු කරනවා කියද්ද 24ක් දත්තවල පරාසය කියන්නේ 6යි. මේ දත්ත අතර තියෙන පරාසය 6යි. මේ ලොකු මිලක්කමයි පොඩි මිලක්කමයි අතර වෙනස තමයි අපි පරාසය කියලා කියන්නේ. ඊගොල්ලෝ මේ දත්ත ටික පාවිච්චි කරලා අපි හදන්න යන්නේ සංඛ්‍යාත වගුව. අපිට මොන වගුවද ගන්න යන්නේ? සංඛ්‍යාත වගුව. ඒතර අපි පරිස්සම් වෙන්න ඕනේ. සංඛ්‍යාත වගුව අපි හරියටම ගහන්නත් ඕනේ. ඒ නිසා මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් තව පාරක් බලන්න. මම මේ පරාසය කියන එක පැහැදිලි කරලා ඉවර නිසා ඒක අයින් කරගත්තා. මොකද මට ටිකක් ලොකු වගුවක් එන්නේ. මෙතන එනවා මේ සංඛ්‍යා ටික. මෙතන එන්නේ මොනවද? සංඛ්‍යා. සංඛ්‍යා ටික මම පේජෙට කියන්නම්. 24 කියන සංඛ්‍යාව තියෙනවා, 25 තියෙනවා, 26 27 28 29 30. ඔන්න සංඛ්‍යා ටික. ඒතර මේ සංඛ්‍යා හැම එකම අහුවෙන වාරයක් ගන්න මේක ඉස්සරහින් ප්‍රගණන දාන්න. ප්‍රගණන ලකුණු. අපි බලමු 22 එකපාරක් කැපුවා. 22 තියෙනව නේද මේ ව්‍යාප්තිය? නෑ නේ 28 තියෙන මුලින්. එතන තියෙන 28. 28 කැපුවා කීරක් ගිහුවා. 26 කැපුවා කීරක් ගිහුවා. 28 කැපුවා තව ඉරක් ගිහුවා. ආපහු 28 කැපුවා තව ඉරක් ගිහුවා. මොකද පස්වෙනි රේඛාව තමයි හරහාට ගන්න. 29 කැපුවා 29 කැපුවා තව ඉරක් ගිහුවා. 30 කැපුවා තව ඉරක් ගිහුවා. 28 කැපුවා තව ඉරක්. 28 ගරිපුර තියනවා වගේ. 26 කැපුවා තව ඉරක් ගිහුවා. 27 කැපුවා තව ඉරක් ගිහුවා. ආයෙත් 27 තියලා කැපුවා තව ඉරක් ගිහුවා. AC ආයෙ 28 ඔන්න හරහාට කැපුවා. පස්වෙනි රේඛාව හැම වෙලාවෙම ප්‍රගණන ලකුණු වල පස්වෙනි ඉරි කැල්ල හරහාට කපන්න. 26 කැපුවා ඉරක් ගිහුවා. 25 කැපුවා ඉරක් ගිහුවා. 24 කැපුවා ඉරක් ගිහුවා. රයිට්. ඊට පස්සේ ආපහු 24 ඉරක් ගිහුවා. ආයෙ 25 කැපුවා ඉරක් ගිහුවා. ආයෙ 25 කැපුවා ඉරක් ගිහුවා. ආපහු 26 කැපුවා ඉරක්. ආපහු 27 කැපුවා ඉරක්. ආපහු 28 කැපුවා ඉරක්. හරි අන්තිම පේළිය තියෙන කපන්න කපමු. 28 කැපුවා ඉරක් ගිහුවා. 27 ඉරක්. 26 ඉරක් අන්න හරහාට කපන්න. 26 හරහාට. 28 කැපුවා ඉරක් ගිහුවා. 27 ඔන්න හරහාට කැපුවා. 28 තව ඉරක් ගිහුවා. ඊට පස්සේ 29 තව ඉරක් ගිහුවා.
30 යටින්ම තව ඉරක් ගහුවා. 28 හරහට ගැටුවා. 27 තව ඉරක් ගහුවා. මෙන්න සංඛ්‍යාතය F. F කියන්නේ තිබ්බ වාර ගාන. සංඛ්‍යාතය F අකුරදී අපි හිතනවා 24 ඒවා 2යි 25 ඒවා 3යි නේද? ඊගාවට 5යි ඊගාවට 6යි ඊගාවට 10යි ඊගාවට 2යි 2යි. ඔන්න තියෙනවා සංඛ්‍යාත එකතු. ඊගාවට අපිට තීරුවක් හම් වෙනවා. ඒ තීරුව තමයි මේ සංඛ්‍යාව x නම් සංඛ්‍යාතය කියන්නේ තිබ්බ වාර ගාන f නම් f එකයි x එකයි වැඩි කළාම අපිට හම් වෙන්නේ මොකද්ද? fx තීරුව. අපි වැඩි කරමු 24 ඒවා දෙකක් කීයද? 48යි. රයිට් පුංචි වෙලාව අරගෙන වැඩි කරන්න. නමුත් ඔබ වේලාසර කරපු ළමයි නිසා අපිට මේකේ කරන්න පුළුවන්. ඊගාට නම් 75ක් 26 ඒවා 5ක් වෙනවා කීයද? 130ක්. ඒ 26 ඒවා 10ක් කියන්නේ 260යි නම් 130යි. 27 ඒවා 6ක් කියන්නේ 162යි. ඊගාවට 28 ඒවා 10ක් 280යි. 29 ඒවා දෙකක් 58යි. 30 ඒවා දෙකක් 60යි. ඔන්න තියෙනවා fx තීරුව එකතුව. ඔය fx තීරුව එකතුව අපිට ඕන වෙලාවක මේ පහළට ගන්න පුළුවන්. දැන් අපිට වැදගත් වෙන්නේ මේ වගුව තමයි. මෙතනින් එහාට වැදගත් වෙන්නේ වගුව. ඒතර මෙතන අපි fx තීරුව එකතුවට අපි කියන්නේ මොනවද? sigma fx. මම ගන්න ඉක්මනට sigma fx. ඒතර මෙතන ඉන්නේ sigma f. f කියන්නේ සංඛ්‍යාත තීරුව එකතුව. sigma කියන්නේ එකතුව. ඒතර මෙතන f තීරුව එකතුව කොහොමද අපි දන්නවා? සංඛ්‍යා 30ක් පිළිබඳව තමයි මේ දත්ත රැස් කරන්නේ. sigma fx විදිහට එකතු වෙනවා කියද්ද හරියටම 813ක් එන්නේ. එකතු කළා නම් ඔබට එන්න ඕනේ කියද්ද 813ක්. බලමු. මේ වගුවේ ඇසුරෙන් අපෙන් අහන ප්‍රශ්න මේ දත්තවල මාතය කීයද? රෝමි ලක්කා එක අපෙන් අහන්නේ මාතය. මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් කියවෙච්ච වාතය වගේ කෙනාට අපි මාතය කියලා කියන්නේ. ඒතර වැඩිම වාර ගණනක් කියවුණු ඉලක්කම තමයි 28. 10 පාරක් කියවුණා. එහෙනම් මාතයට අපි ලියන්නේ 28. මාතය වෙන්නේ බවටපත් වෙන්නේ 28. රෝමි ලක්කම් මම දන්න විදිහට රෝමි ලක්කම් 4 නේද? මේක රෝමි ලක්කම් 3. මේක රෝමි ලක්කම් 4. රෝමි ලක්කම් 4 දී අපි අහනවා දුවේ පුතේ මධ්‍යස්ථය සොයන්න. ඔන්න වැඩි. මධ්‍යස්ථය සොයන්න. මධ්‍යස්ථය කියන්නේ මේ 32 දෙනෙක් ඉන්න වෙලාවේ හරිම දෙක කියලා. දැන් 30න් භාගයක් කියද 15. බලමු 15 නේ. මෙතන ළමයි දෙන්නයි මෙතන ළමයි තුනයි මෙතනදී ළමයි 5ක් ඉන්නවා. 5යි 10යි. ඒතර 10 ඉඳන් 16 වෙනි ළමයා දක්වා ඉන්නේ මෙන්න මෙතන. මෙතෙන්ට වෙනකොට 10 වෙනි ළමයා දක්වා ඉන්නවා. එහෙනම් 30 15 වෙනි ළමයා ඉන්නේ මේ 6 දෙනා ඇතුළේ. මේ 6 දෙනාට කෙලින් ඉන්න උත්තරේ මොකද්ද? 27. එහෙනම් මේකේ මධ්‍යස්ථය බවට පත් වෙන්නේ 27. හොඳට තේරුම් ගන්න. 30ක් ඉන්නකොට හරිමද ඉන්න 15 වෙනි ළමයාව ගන්න ඕන නම් අපි උඩින් ඉඳන් බලනවා 15 වෙනියා කොහෙද ඉන්නේ කියලා. 2යි 3යි 5යි 5යි 10යි. ඒතර එතන 10ක් වුණාට අපි දන්නවා මොකද 15 වෙනියා ඉන්නේ 16ට ඉස්සෙල්ලා. එහෙනම් 15 වෙනි ළමයා ඉන්නේ මේ ළමයි 6 දෙනා ඇතුළේ. අනිවාර්යයෙන් ඒ ළමයි 6 දෙනාට අදාළ සංඛ්‍යාව මොකද්ද? 27. පැහැදිලි නේද? රයිට්. අවසාන ප්‍රශ්නය. උෂ්ණත්වවල මධ්‍යනේ ගණනය කරන්න. ඒක ලේසි. මධ්‍යනේ ලියාගමු. මධ්‍යනේ බලන්න ඕන නම් sigma fx බෙදන්න ඕනේ sigma f. sigma fx කියන්නේ 813යි. 813 බෙදනවා 30. 813 බෙදන්න ඕනේ කියන දරුවනේ 813 බෙදන්න ඕනේ ඔයගොල්ලෝ 30. 813 30 බෙදුත් පුතේ උත්තරේ කීයක් එනවද? රයිට් අපිට ඕන නම් මේක බෙදන්න ලීසි ක්‍රමිකුත් මම කියලා දෙන්නම්. මම ටික ලොකුට ලියන්නම් 813 බෙදීම 30 නිසා බිංදුවක් කපලා දශම ස්ථානයක් කියන්නේ. එයි බිංදුව අයින් කිරීමත් එක්ක අපි දන්නවා දශම ස්ථානය ඉස්සරහට බෙදනවා කියන එක. දැන් තුනෙන් බෙදන්න. 8ට 2යි ඉතුරු කීයද? 8ට 3 ඒවා 2යි කියන්නේ 6යි. ඉතුරු 2 21ට 7යි. 21ට 7යි. රයිට් ඉතින් මෙතන ඉවරයි. ආපහු 3ට 1යි. උත්තරේ කීයද? හරියට වෙනවා 27.1ක්. කීයද දෙන්නේ උත්තරේ 27.1ක්. මාරම වටින අභ්‍යාසයක් ඔයගොල්ලෝ කළේද? පටන් ගන්න දෙන්න ලකුණු දාමු. ඔයගොල්ලෝ මේ ගාන තුල පරාසය ලියුවට ලකුණු දෙකක් දෙනවා. පරාසය ලියපු තැනට අපි දෙනවා ඔයගොල්ලන් ලකුණු දෙකක්. දාගන්න. පරාසය ලියුවට ලකුණු දෙක. ඊට පස්සේ වගුවේදී ඔබට ලකුණු 10ක් හම් වෙනවා 10 හම් වෙන විදිහ දාගන්න. ප්‍රගණන ලකුණු තීරුවට හම් වෙනවා ලකුණු දෙකක්. සංඛ්‍යාතයේ තීරුවට හම් වෙනවා එකක් උත්තරයට එක්ක මෙතන දෙකක්. ඒතර හතරක් ඉවරයි. මේ තීරුවට හම් වෙනවා ඔයාලට දෙකක්. 4යි 2යි 6යි. එතෙන්ට 2යි කීයද? 8යි. එතන කීයක් හම් වෙනවද? 8ක්. පැහැදිලිද? සමස්ත වගුව ඔගොල්ලෝ පිරෙව්වා. ආයෙ බලමු ප්‍රගණන ලකුණු. ප්‍රගණන ලකුණු 3ක් දෙන්න පිට. ප්‍රගණන ලකුණු ටික පිරෙව්වට 3ක් දෙන්න. සංඛ්‍යාත තීරුව පිරෙව්වට 2ක් දෙන්න. හරි. දැන් බලන්න එකතු 3යි මෙතන 2යි 5යි.
5යි 2යි 7යි 7යි 2යි 9යි 9යි මෙතන එකතු වලින් වට 1යි 10යි. එතන හරියි. ඊගාවට මාතේ හෙව්වට දෙකක් දෙන්න. මාතේ හෙව්වට දෙකක් දෙන්න. මධ්‍යස්ථ හෙව්වට තුනක් දෙන්න. අවසානයේ 27.1 හොයාගත්තා. එතෙන්ටත් තුනක් දෙන්න. 27.1 හොයාගත්තා. එතෙන්ට ලකුණු අපි තුනක් දෙන්න. හරිද? හා. දැන් බලන්න 20න් කීයද කියලා බලලා මෙන්න මෙතන ලියන්න. 20න් ගන්න තුල්‍ය භාග කරලා 100න් කීයද කියලා ගන්න. දැන් 20න් 18යි නම් 100න් 90. අන්න ඒ වගේ ඒක 100න් කීයද කියලා ටියුට් එකේ මේ උඩින්ම දාන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක දාන්න ඕනේ කොහෙද? ඕගොල්ලන්ගේ ගණිත කිරුළ වැඩපොත තුළ ලකුණු දාන ගම ඩිජිටල් ප්‍රගති වාර්තාව ඊටාගෝ.lk වෙබ්සයිට් එකේ තියෙන ඩිජිටල් ප්‍රගති වාර්තාවට ලකුණු අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතින් අද දවසේ ගියාදී පුතේ හොඳටම තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. මම පුංචි සංඛ්‍යාත වගුවක් ඔය වගේම දෙන්නම්. ඉලක්කම් කණ්ඩායම සංඛ්‍යා ව්‍යාප්තියක් ඔයගොල්ලෝ එක පාවිච්චි කරලා හදන්න ඕනේ. ගන්න ලියන පොත ඔයාලගේ මැස්ටරේ ලියන පොතේ ලියන්න අමතර දැනුමට සිසුන් කණ්ඩායම මාසික පරීක්ෂණයකදී එයාගන්නට ලබාගත් ලකුණු මම සිසුන් 20ක් ඇසුරෙන් තමයි ගාලා දෙන්නේ ලියා ගන්න. මේක පුංචි මාසික පරීක්ෂණයක්. අපි MCQ එකක් ලකුණු 10න් දීලා තියෙනවා. 3යි 4යි 7යි 8යි 5යි 6යි. right 3යි 2යි 7යි 3යි 6යි 9යි එක ඉලක්කමක් අපි ලියමු 8යි. ඒතර එකම ඉලක්කම තමයි වාර ගණනාවක් ඔබට ලියවෙන්නේ. පේනවනේ? වාර ගණනාවක්ම ලියවෙන්නේ එකම ඉලක්කම. එතකොට මෙතන ආපහු 4යි 2යි 7යි 3යි 6යි 2යි 5යි 4යි 3යි 8යි 7යි 2යි 4යි 6යි 6යි 3යි 6යි 5යි 6යි 6යි. කොහොමද 6 ඉලක්කම තමයි වැඩි ලියවලා තියෙන්නේ. මොනවා හයිද? ලියාගන්න පළවෙනි එක මාතේ. පළවෙනි එක අපි ලියමු පරාසය සොයන්න. ලියන්න පළවෙනි එක පරාසය සොයන්න. පරාසය සොයන්න. රූල් දෙකක් ඉඳ තියන්න. රූල් දෙකක් ඉඳ තියලා ලියන්න. ප්‍රගණන ලකුණු සහිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න අපි මතකයිනේ ඊට ඉස්සෙල්ලා කරපු වගුව වගේම වගුවක් ආයෙ ගහන්න කියලා කියන්නේ. වැඩේට නම් යනවා අනිවාර්යයෙන්ම කොටු රූල් පොත නිසා කොටු 15ක් විතර ඉඳ තියන්න. කොටු 15ක් විතර ඉඳ තියන්න. ඊගාට අපි අහනවා අනිවාර්යයෙන්ම තුන්වෙනි ප්‍රශ්නෙට මාතේ කීයද? මාතේ කීයද? ඊගාට දාන්න මධ්‍යස්ථයේ කීයද? මධ්‍යස්ථයේ කීයද? මධ්‍යස්ථයේ කීයද? මාතේ හෙව්වා මධ්‍යස්ථයේ හෙව්වා. ඒවට රූල් දෙක විදිහට තිබ්බ නේද? right පස්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මධ්‍යන ලකුණු ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලබා ගන්න. ඒක දශම උත්තරයක් આવොත් ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට යනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලබා ගන්න. ඊට හයවෙනි එකේ ඒත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලබා ගන්න. මධ්‍යස්ථය වෙනකම් මධ්‍ය ණය වෙනකම් හදන්න ඕනේ. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. right ආසාවෙන් කරන්න, උවමනාවෙන් කරන්න, හෝම්වර්ක් හොඳටම කරන්න, ලියන පොත හොඳටම පාවිච්චි කරන්න. එහෙනම් අපි අදට අවසන් කරමු. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ සතියක් ආයුබෝවන් දියපතේ.